समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्ग मुक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ
සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයන් ගෙන කටයුතු කරනු ලබන්නේ මාතර යටියන පාර මැද්දවත්ත නොම්බර 56/14 කාට්ටුගෙවත්ත පදිංචි PRB ස්වර්ණලතා මහත්මිය ඇතුළු පින්වතුන් පිරිස. අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයන් දරමින් ධර්ම දානමය අතිඋතුම් මහා පුණ්‍ය කර්මය සිදු කරගන්නට බලාපොරොත්තු වෙනවා. අපි මේ පින්වතුන්ට දේශනාව නිමාවට පත් වූ පසු පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් මේ උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ මහත් ආනුභාවය ප්‍රකට කෙරෙන සුතසෝම ජාතක කතාව. අපි ඒ දේශනාව මේ වෙනකොට දේශනාවල් කිහිපයක් දේශනා කරලා අවසන් කරා. පසුගිය සතියේ දේශනාවදී අපි නිමාවට පත් කළේ පෝරිසාදයා නමින් හඳුන්වන මේ අංගුලිමාල හාමුදුරුවෝ ඒ ජීවිතේ බ්‍රහ්මදත්ත කියලා නමින් රජකම් කරන්නේ. නමුත් මිනීමස් කෑමට ප්‍රියකරපු නිසා රජසැප සම්පත් අත්හැරලා වනයකට ගිහිල්ලා වනේ ගමන් කරන මිනිසුන්ව මරාගෙන කන්න පුරුදු වෙච්ච නිසා මුළු දඹදිවම ඔහුව හැඳින්නුවේ පෝරිසාදයා කියලා. මේ පෝරිසාදයා දැන් මේ වෙනකොට තනියෙන් තමයි මිනිමස් කන්නේ. මුලින් අරක් කැමියේ කරගෙන ගියේ. නමුත් දිනක් මිනිමස් සොයාගන්නට බැරි වෙච්ච නිසා දැන් අරක් කැමියා මරාගෙන එදා දවසේ ආහාර ගත්තා. ඒ වෙලාවේදී ඔහු එතෙන් පටන් තනිවම මිනිස්සු මරාගෙන මිනිමස් කන්න පුරුදු වුණා. දවසක් එක බ්‍රාහ්මණෙක් අල්ලගෙන එනකොට ඔහුගේ දිවි ගලව ගන්න ඔහුගේ ආරක්ෂක සේනාව පසුපසින් එනවා දැකලා වනේ මැදින් දුවනකොට එක උලක් කකුල පසාරු කරගෙන සිදුරු වෙලා ඔත්පල වුණා. පෝරිසාදයා තමන් වාසය කරන නුගගහ ළඟට ගිහිල්ලා මෙහි නුගරුක්ෂයේ අධිග්‍රහිත දෙවියෙක් ඇතැයි කියලා විශ්වාසයෙන් දෙවියට කන්නලව් කරනවා. මම මේ ජම්බුද්වීපයේ ඉන්න රජවරු 101ක් ගෙනල්ලා බිලි පූජාවක් කරනවා. ඔබ දින 7ක් ඇතුළත මගේ මේ තුවාලේ සුව කළ දුන්නොත්. ඒ වෙලාවේ දින 7ක් निराहारව හිටපු නිසා ලේ ගමනාගමනය නිසි ආකාරයට සිදු නොවෙච්ච නිසා පෝරිසාදයාගේ තුවාලය සුව. නමුත් ඔහුට හිතේ විශ්වාසයක් ගොඩ නැගුණා මේ නුගරුක්ෂයේ අධිග්‍රහිත දෙවියෝ තමයි මේක කළේ කියලා. ආන්න ඒ වෙලාවේ පෝරිසාදයා පොරොන්දු වූ පරිදි දැන් රජවරු අල්ලන්න ජම්බුද්වීපෙටම යනවා. බලවත් යක්ෂයෙකුගෙන් මන්ත්‍රයක් ලබාගෙන විදුලි වේගයකින් හරිට වාත වේගයකින් දිවයන්න පුළුවන් ශක්තියක් ලබාගෙන පෝරිසාදයා රජවරු 101ක් අතරින් 100 දෙනෙක් කල්ලලා බිලි පූජාව කරන සූදානම් වුණා. මේ වෙලාවේ 101 වෙනි රජතුමා තමයි සුතසෝම රජුරුව. එහි අප මහ බෝසතාණන් වහන්සේ. සුතසෝම රජුරුව ඇල්ලුවේ නෑ කරුණු දෙකක් නිසා. එකක් තමයි මුළු ජම්බුද්වීපයටම ප්‍රධාන රජු සුතසෝම රජුරුව. දෙවෙනි කරුණ තමයි තමන්ට උගන්වපු දෙවෙනි ආචාර්යවරයා. අපේ පින්වතුන්ට මතක ඇති
දිසාපාමෝක ආචාර්යවරයාගේ ළඟ ඉගෙන ගන්න ගියාම අපේ බෝසතාණන් වහන්සේ මුණ ගැහිලා බෝසතාණන් වහන්සේ නොබෝ කාලයකින් ශාස්ත්‍ර ඉගෙනගත්තු නිසා ආචාර්යවරයා ඔහුව දෙවනි ආචාර්ය භාවයේ පත් කළ ශිෂ්‍යයන්ට ඉගෙනුවා. එනිසා මේ පෝරිසාදයට එදා අපේ බෝසතාණන් වහන්සේගෙන් ඉගෙනගත්තු නිසා උන්වහන්සේව දෙවනි ආචාර්ය භාවයෙන් නම් කරා. ඊළඟට පින්වත්නි, දැන් මේ සුතසෝම රජුරුවෝ අල්ලගෙන ආපු නැති නිසා මේ රුක්ෂ දෙවියෝ කරන්න යන අපරාධය දිහා බලලා ශක්‍ර දෙවියන්ගේ උපායක් ලබාගෙන ඒ උපායේ ඇසුරින් මේ පෝරිසාදයාගේ මේ කාර්ය නවත්තන්නට දෙවියන් කටයුතු කළා. දෙවියන්ගේ උපාය තමයි සුතසෝම රජ්ජුරුවන්ව අල්ලගෙන ඇවිල්ලා 101ක්ම පූජාවට මරන්න. සුතසෝම රජ්ජුරුව ආවොතින් මේ කාර්ය නවත්තන බව ශක්‍ර දෙවියෝ දැක්කා. එනිසා ශක්‍ර දෙවියෝ ඒ කාර්ය දෙවියට යෝජනා කරනවා යන්න සුතසෝම රජ්ජුරුවන් වරගෙන ඉන්න කියලා. පින්වත්නි, දැන් පෝරිසාදයා සුතසෝම රජ්ජුරුව අල්ලගෙන ඉන්න අකමැත්තෙන් උනත් හිත හදාගත්තා. ඇත තමන්ගේ පොරොන්දු ඉටු කරන්න බැරිවෙන්න නිසා. මේ කාලයේදී සුතසෝම රජ්ජුරුවෝ ඉන්න නගරයට කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ගාථා 4ක් මේ සුතසෝම රජ්ජුරුවන්ගේ කාලේ නන්ද කියලා එක්තරා බ්‍රාහ්මණෙක් ඉගෙනගෙන ඒ බ්‍රාහ්මණයා මේ ගාථා 4 සුතසෝම රජ්ජුරුවන්ට කියන්න ඕනේ කියලා හිතාගෙන නගරයට ආවා. සුතසෝම රජ්ජුරුවෝ ධර්මය අහන්න ඉතාම ප්‍රියයි. ඇසීමට කැමැත්තක් තියෙන නිසාම තමයි නම තැබුවෙත් සුතසෝම කියලා. නන්ද බ්‍රාහ්මණය දැනගත්තා සුතසෝම රජ්ජුරුවන්ට මේක කිව්වොතින් මට ඒකෙන් ලොකු ලාභයක් ලබන්නට පුළුවන් කියලා. ඒ කාරණාව නිසා සුතසෝම රජ්ජුරුවෝ දැන් මේ ගාථා අහන්න ප්‍රිය බව දැනගෙන නන්ද බ්‍රාහ්මණයා රජතුමාගේ ප්‍රධාන නගරයට රජතුමා ගමන් කරන මාර්ගයට වෙලා බලාගෙන ඉන්නවා. යොදුන් 120ක් දුර ගෙවාගෙන නන්ද බ්‍රාහ්මණයා මාර්ගය අසල ඉන්නකොට එදා සුතසෝම රජ්ජුරුවෝ ජල ස්නානය කරන දවස. මේ දවස වෙනකොට පින්වත්නි, මුළු ජම්බු දීපේම බය කරවමින් මේ පෝරිසාදයාගේ බීතිය ජම්බු දීපේ පුරාවටම පැතිරිලා තිබුණා. සුතසෝම රජ්ජුරුවන්ගේ ආරක්ෂකයෝ දන්නවා රජවරු 100 දෙනෙක් මේ වෙනකොට පෝරිසාදයා පැහැරගෙන ඉවරයි. ඊළඟ බිල්ල වෙන්න පුළුවන් සුතසෝම රජ්ජුරුවන්ව. ඒ නිසා රජතුමාගේ ආරක්ෂක සිව් මහසේනාව ඇත් අස් රිය පාබල කියන මේ මහසේනාව රජතුමාව රැකගන්න වෙනදට වඩා වැඩිපුර ආරක්ෂාවක් රජතුමා වෙනුවෙන් යෙදුවා. රජතුමා ජල ස්නානය කරන පොකුණ වටේටම ප්‍රාකාරයක් බැන්දා. උස රියන් 18ක්. රියන් 18ක් උස ප්‍රාකාරයක් බැන්දා. රජතුමා ගමන් කරනකොට මාර්ගයේ යොදුන් 3ක මහ සේනාවක් රජතුමාගේ ආරක්ෂාවට ඇත් අස් රිය පාබල කියන මේ සිව් මහා සේනාව දැම්මා. කුරා කුහුඹේකටවත් රජතුමාගේ ළඟට ලං වෙන්න බැරි මට්ටමට රජතුමාට ආරක්ෂාව දැම්මා. ඒ ආරක්ෂාව ගත්තු ප්‍රබල ආරක්ෂාව. ඇතුන් කියන්නේ මහා ශක්තිමත් ඇතුන්. දසම් යෝධයෝ, ශක්තිමත් අයෝමය පුරුෂයෝ, වාලවේදී, අක්කනවේදී, ශරවේදී, ශබ්දවේදී කියන මෙන්න මේ
වේදාන්තෙහි පරතරට ගියපු දක්ෂ දුනුවායු එවැනි මහාරක්ෂාවක් රජතුමාට තියෙනවා. මොනවද මේ වේදාන්තයේ පරතරට ගියපු දුනුවායු කියල කියන්නේ. වාලවේදී කියල කියන්නේ ගව්වක් දුරින් බටු ඇටයක අශ්වරෝමයක් එල්ලලා. ඒ අශ්වරෝමය දෙකට පැලෙන්න විදිනවා. ඒ දුනුවායන්ට කියනවා වාලවේදී කියලා. අශ්වරෝමය දෙකට පැලෙන විදිනවා. අක්කන වේදී කියන්නේ ගණ අන්දකාරයක යම් තැනක තබලා අකුණු එලියෙන් ඉලක්කයට විදින්න දක්ෂ දුනුවායු. ඔවුන්ට කියනවා අක්කන වේදී. ඒ තරං වේගවත්. හිතල බලන්න අද කාලේ පවතින යුද්ධමය ශක්තියට වඩා කොයි තරම් බලවත් යුද්ධමය ශක්තියක් ඒ කාල තිබිල තියෙනවද. එක අපිට හිතාගන්නවත් බැරි ශක්තිය. දුනුවායන්ගේ ශක්තිය දැනගන්නන හරියටම දැනගන්න පුළුවන් සරභංග ජාතකි. අපේ මේ ධර්ම මාතෘකාවට අදාළ නොවනත් කාරණාව මතක් කළේ මේ දුනුවායෙකුකුත් තුළත් පවතින සැබෑ ශක්තිය ඔබට ඉස්මතු කරවන්ට ඕන නිසා. ඒ දුනුවායෝ ඒ තරමටම ප්‍රබලයි. අපේ බෝසතාණන් වහන්සේ සරභංග ජාතකයේදී ජෝතිපාල කුමාරයෙක් වෙලා ඉපදිල රජතුමාගේ අවසරේ ලබාගෙන දුනු ශිල්පය ඉගෙනගෙන රජතුමාට දුනු ශිල්පය දැක්වා. දස්කම් දක්වන දවසේ දක්කොප දක්ෂතාවේ කොයි තරම් සංකීරද කියල කියනවනං කෙනෙක් ඒ සරභංග ජාතකය කියවෝතින් මේ ලෝකෙ මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද මේ අතිශයෝක්තියෙන් කියපු දෙයක්ද කියලා හිතෙන්නත් පුළුවන්. ඒ තරං ඒ තරමටම සංකීර්ණ කාරණාවක් එක. දක්ෂ දුනුවායෝ 4 දෙනෙක් 4 පැත්තෙන් තියලා බෝසතාණන් වහන්සේ මණ්ඩපේ මැද ඉඳගෙන එක දුනුවායකොට දුනු 30,000 බැගින් දීලා 4 දෙනාටම දුනු 1,20,000ක් දීලා ඔවුන්ට ඒ දුනු ඊතලවලින් විදින්න කිව්වා. ඊතල 1,20,000කින් පින්වත්නි අසුරු සැනක් ගහන පුංචි කාලයක් තුළ විදගෙන යනවා. බෝසතාණන් වහන්සේ තමන්ගේ අතේ තිබෙන කායුදයකින් අර සියලුම ඊතල නවත්තලා ඒ ඊතල එකට එකක් ඒ මතින් තියෙනසේ ඊතල පොළොවෙ හිටවලා පිංගුතුනි බෝසතාණන් වහන්සේ ඊතලවලින් පවුරක් බැඳගන්නවා. ඊතල ටික විදල ඉවර වෙනකොට බලාගෙන හිටපු හැම කෙනෙකුටම පේන්නේ ඊතලවලින් පවුරක් හෙදිලා ජෝතිපාල කුමාරයාගේ ශරීරය වටා. ඒ පවුර මතින් පැනල්ල තමයි රජතුමාට ආචාර කරේ. බලන්න පිංගුතුනි මේ දුනුවායෙකුගේ තියෙන ශක්තිය අපට සරභංග ජාතකය කියන්නට මේ වෙලාවේ නොයි. නමුත් මේ සරභංග ජාතකය කොයි තරම් අති විශේෂ ජාතකයක්ද කියලා කියවන අයට තේරේවී බෝසතාණන් වහන්සේගේ කාය ශක්තිය කොයි තරම් ප්‍රබලද කියලත් වටහා ගන්න පුළුවන්. තැන් ඒ වගේ දක්ෂ සිව්මහා සේනාවක් දැම සුතසෝම රජ්ජුරුවන්ටත් ඉන්නවා. ඒ සුතසෝම රජ්ජුරුවෝ දැන් ජලස්නානය කරන්නට පොකුණ තියෙන දිසාවට නගරේ ගමන් කරනවා. රජතුමාගේ මේ රාජශ්‍රීය බලන්ඩ බොහෝ පිරිසක් මාර්ගයේ දෙපස ඉන්නවා.
දැන් පෝරිසාදියා දන්නවා අහස දිහා බලලා තරු වලින් හෙට දවසේ සුතසෝම රජුරෝ නාන දවස. සුතසෝම රජුරවන්ට තියෙන ආරක්ෂාවත් පෝරිසාදියා දන්නවා. ඒ නිසා පෝරිසාදියා කරන්නේ කලින් දවසේ රාත්‍රියේ පොකුණේ ගිහිල්ලා හැංගෙනවා. එහෙම හැංගිලා පහෝදා හවස වෙනකන් ඒ පොකුණට වෙලා නිලුම් පත්‍රයකින් හිස වහගෙන රජතුමාව නාන්නෙනකම් බලාගෙන ඉන්නවා. දැන් පහෝදා හවස තමයි සුතසෝම රජුරෝ පොකුණට එන්නේ. ඒ එන අතර මග තමයි මේ නන්ද බ්‍රාහ්මණයා මුණ ගැහින්නේ. එක පාටම බ්‍රාහ්මණයා රජතුමා ගමන් කරන මාර්ගයේ කොනක ඉඳගෙන කෑ ගගහ අත්පොලසන් දෙමින් ජයතු බවං මහරාජා ජයතු බවං මහරාජා ජයතු බවං මහරාජා කියලා කෑ ගැහුවා. ඒ හඬ අහපුම ෂණීම සුතසෝම රජුරවන්ට හඬේ වෙනසක් තේරුණා. මේක සාමාන්‍ය හඬක් නෙවෙයි. බොහොම විශේෂ ප්‍රඥාවන්ත හඬක්. රජුරෝ නන්ද බ්‍රාහ්මණයව ගෙන්නවලා අහනවන් ඔබ කවුද? මහරජ මම අසවල් නගරේ යොදුන් 120ක් දුර ගෙවාගෙන ඔබ වහන්සේවම බලන්නයි මේ ආවේ. අහනවා කුමක් නිසා නුඹ මාව බලන්න ආවද? මහරජ ඔබ වහන්සේ ඇසීමට ඉතාම ප්‍රියයි කියලා මම දන්නවා. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච කලෙක ඒ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා 4ක් ස්වාමීනි මං මේ ඉගෙනගෙන ඔබ වහන්සේට කියන්නේ මේ ආවේ. ඒ වෙලාවේ රජතුමායි වචනේ අහනකොටම හිතට පුදුමාකාර සතුටක් දැනුණා. තමන්ගේ මුළු ශරීරයේම ප්‍රීතියෙන් පිනා ගියා. දැන් මම මේ ගාථා ටික අහන්න කාලය නොවේ. මට දැන් මේකට කාලය නොවේ. නුඹ හෙට උදෑසනම මගේ මාලිගාවට ඉන්න. මම නුඹගෙන් ගාථාවල් 4 ඉගෙන ගන්නවා. රජතුමා නන්ද බ්‍රාහ්මණයට වචනයක් දුන්නා. ඒකාන්තයෙන්ම නුඹ හෙට එන්න මම නුඹ එනකම් බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේදී සුතසෝම රජුරෝ දැන් නහන ස්ථානයට යනවා. රජතුමා තමන්ගේ ආභරණ ආයිත්තම් සියල්ලක්ම ගලවලා දැන් පොකුණට බැහැලා නාන්න හදනවා. පුරාපැය 24ක් ඇසිපිය නොගසා පෝරිසාදය දැන් පොකුණට වෙලා බලාගෙන ඉන්නවා. බලන්ඩ කොයි තරම් අපහසු දෙයක්ද ජලයකට වෙලා එක දිගට පැය 24ක් ඉන්නව කියන කරුණ. නමුත් පින්වත්නි පෝරිසාදයට ඒක ඇඟට විහිසක් කොණී නෑ. මොකක් නිසාද? පෙර කරපු මහා පුණ්‍ය කර්මයක විපාකයක් නිසා. මොකද්ද කරපු පුණ්‍ය කර්මය? පෙර එක්තරා පසේ බුදුරජාණන් වහන්සේලා පිරිසක් හිමාලයේ සීතලෙන් ගැහෙමින් රාත්‍රියේ ගත කරද්දී එදා මේ පෝරිසාදයා ඒ භවයේදී ගිනිමැලයක් ගහලා අර පසේ බුදුරජාණන් වහන්සේලාගේ ශරීරයේ ඇතිවෙන ඒ සීතල බව දුරු කරන්නට උපකාරයක් කරා. ගිනි ගොඩක් ගහලා පසේ බුදුරජාණන් වහන්සේලාගේ ශරීරයට රස්නයකින් පූජාවක් කරපු නිසා පින්වතුනි පෝරිසාදයාගේ ශරීරයට කිසිදු කලෙක සීතලයකින්වත් රස්නයකින්වත් බාධාවක් කිසි කලෙක
නිවන් දකින ජාතිය දක්වාම සිද්ධ වුණේ නෑ. බලන පුණ්‍ය කර්මයේ මහත් බව පෝරිසාදයට පැය 24ක් මේ පොකුණට වෙලා ඉන්නවා කියන කාරණාව ශරීරයට කිසිම වෙහෙසක් උපද්‍රවයක් ආබාධයක් නෑ. ඒ වෙලාවේදී දැන් මේ පෝරිසාදයා ඇසිපිය නොගසා බලාගෙන හිටපු තමන්ගේ දැන් අරමුණ ඉටු කරගන්න සුදුසු වෙලාවාව. රජතුමා දැන් නහල ඉවර වුණා. දැන් ගොඩට යනවා ඇඳුම් මදි. හැබැයි පෝරිසාදය දැනගත්ත රජතුමා පළදෙනම ආභරණ සියල්ලක්ම පැලැන්දෝත් රජතුමාගේ බර තවත් වැඩි වෙනවා. එනිසා රජතුමා ආභරණ ටික පැළඳගන්න කලින් එක පාටම ජලයෙන් නැගිටලා මම පෝරිසාදයා කියන මහාඬ නගමින් වාතවේගෙන් රජතුමාගේ ළඟට ආවා. පෝරිසාදයා කියන හඬ කොයි තරම් ප්‍රබල හඬක්ද කියලා කියනවනම් මේ මුවෙන් හඬ පිට වෙනකොටම පිංඔතුනි ඇත් සේනාවට මල පහ වුණා. මහා යෝධයන් උන්හිටි තැනින් බිමට වැටුණා. ඇතුන්ගේ පිටහොඩ හිටපු මිනිසුන් පොළොවට පතිත වුණා. අශ්වයන්ගේ පිටහොඩ හිටපු මිනිසුන් පොළොවට පතිත වුණා. රතවල හිටපු මිනිසුන් පොළොවට ඇදගෙන වැටුණා. සියලුම යෝධයෝ බිම දිගා වුණා. පින්වත්නි, මේ තරම් මහා ප්‍රබල අයෝමය ශක්තියක් පෝරිසාදයාගේ හඬට තිබුණා. යොදුන් 3ක මහා සේනාවක් එක හඬින් බියට පත් කරන තරම් ප්‍රබල නම් හිතල බලන පෝරිසාදයා කොයි තරම් නම් ප්‍රබල ඇද්ද. හඬ ඔහොම බලවත් නම් ශරීර ශක්තිය කොච්චර බලවත් ඇද්ද. පින්වත්නි, පෝරිසාදයාගේ ජීවිතය ඔයි තරම් ප්‍රබල නම් කල්ප ලක්ෂයක් පුරාවටම පාරමිතා පුරාගෙනාපෝ අංගුලිමාල හාමුදුරුවන්ගේ ශක්තිය කොයි තරම් ප්‍රබලද කියල පින්වතුනි හිතල බලන්න. හැබැයි අංගුලිමාල හාමුදුරුවන්ගේ ශරීර ශක්තිය නම් අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ශක්තියට දෙවෙනි. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ශරීර ශක්තියටත් දෙවෙනි වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ජාතක කතාවෙන් මනාවට ඔප්පු වෙනවා මේ සම්බුද්ධ ශාසනයේ පළමු ශ්‍රාවකයා වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කායික ශක්තියටත් දෙවෙනි වෙනවා. පින්වතුනි, අපේ පින්වතුන්ට මතක ඇති ජාතක කතාවේ ආරම්භයේදී කාලහස්ති කියන සේනාධිපතිවරයා. පින්වත්නි, කාලහස්ති සේනාධිපතිවරයා කියලා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි, ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේගේ දකුණත් සව් වෙච්ච එකාසංඛ්‍යයක් කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු මහා ප්‍රඥාවන්තයින් අතරින් අගතැන්පත් සාරිපුත්‍රයාණන් වහන්සේමයි. එදා බ්‍රහ්මදත්ත රජතුමා මිනීමස් කණේක නතර කරවන්ඩ කාලහස්ති ඇමතිවරයා ලොකු වීරයක් දැරුවා. නමුත් අමාත්‍යවරට එක කරගන්න බැරි වුණා. අමාත්‍යවරයා මේ මාලිගාවෙන් එළියට බැහැල යන්න කියලා රජතුමාට නියෝග කරද්දී රජතුමා ඒ වචනේ බාරගෙන පිට වුණා. එහෙනම් එදා කාලහස්ති අමාත්‍යවරයාත් මරන්න තරම් බ්‍රහ්මදත්ත රජතුමාට කායික ශක්තියක් තිබුණේ. එම ශක්තියක් තිබුණත් එම කරන්න තරම් බලයක් ලැබුණේ. හිත නැමුණ කාලහස්ති අමාත්‍යවරයට. මොකද අංගුලිමාල මහතෙරුන් වහන්සේට වඩා
වැඩි වාර ගණනක් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පාරමිතා පුරලා ඒ පාරමී ශක්තියේ ආනුභාවීට වඩා බලවත් නිසා. එතකොට හිතන්ට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කාය බලය කොච්චර ශක්තිමත් ඇද්ද? දැන් මේ සුතසෝම රජුරෝ ගොඩට වෙලා ඇසපිය හෙළන වාත වේගයකින් පෝරිසාදය ඇවිල්ලා සුතසෝම රජ්ජුරුවන්ග කරේ තියාගෙන යනවා. අපේ පින්වතුන්ට මතක ඇති රජවරු 100 දෙනෙක් ජම්බුද්දීපයෙන් ඒ මාලිගාවල් වලට පැනලා ඒ රජවරු පැහැරගෙන එද්දී පෝරිසාදියා ඔවුන්ව අරගෙනාවේ කරේ තියාගෙන. කොහොමද? හිස පිටිපැත්තට වැටෙනසේ අල්ලාගෙන පාදයන් දෙක තමන්ගේ ඉදිරිපසට වැටෙනසේ අල්ලාගෙන තමයි ඒ රජවරු පැහැරගෙන ආවේ. හැබැයි මේ පෝරිසාදයක් කියන්නේ මේ තරම් මහ ඡණ්ඩ සැඩ පරුෂ සසර දෝෂයකින් මේ වගේ දෙයක් කළත් ගරු කිරීම වශයෙන් අතිශයින්ම උසස් කෙනෙක්. ගරු කරනවා කියන කාරණාව, ඉහළ වූ අයට ගරු කරනවා කියන කාරණාව පින්වතුනි අංගුලිමාල හාමුදුරන්ගේ ජීවිතේ පමණක් නෙවෙයි පෙර ජීවිතවලටත් ඒ විදිහටම තිබිලා තියෙනවා. අංගුලිමාල හාමුදුරුවෝ අහිංසක කුමාරයා වෙලා ශිල්පායතන ඉගෙන ගන්නකොට ශිෂ්‍යයන්ගේ වැරදි බස් අහලා ගුරුවරයා දුන්නු දඬුවම තමයි අංගුලිමාල හාමුදුරුවන්ට ඇඟිලි 1000ක් අරගෙන බිල පූජාවක් කරන්න කියලා. අහිංසක වෙලා ප්‍රකට වෙලා හිටපු මේ කුමාරයා අංගුලිමාල කියන මේ ඡණ්ඩ ෂඩ පරුෂ මිනිමරුවෙක් උනේ ගුරුවරයාට තියෙන අතිශයම ගෞරවය නිසා. බලන්න ඒ ජීවිතේ තමන්ට වඩා වැඩිහිටියයට කොයිතරම් ගරු කරාද? සුතසෝම රජුරුවන්ටත් ඒ විදියටම දැන් පෝරිසාදයා ගරු කරනවා. කොහොමද ගරු කරේ? අනිත් සියලුම රජවරු අරගෙන ආවේ මං කලින් දැක්වූ ආකාරයට. හැබැයි සුතසෝම රජුරුව නම් ගත්තේ එහෙම නෙවෙයි. සුතසෝම රජුරුව කරට ගත්තේ හරියට කර උඩ වාඩි වෙලා තියාගෙන ඉන්නවා ආකාරයට. පාදයන් දෙකින් අල්ලලා දනහිස් දෙකින් නමාගෙන තමන්ගේ කර උඩින් සුතසෝම රජුරුවන්ව තියාගත්තා. එහෙම තියාගෙන තමයි දැන් පෝරිසාදයා යන්නේ. කොයිතරම් වේගෙන් ගියාද කියලා කියනවා නම් යොදුන් 3ක මේ මහ සේනාව කරමතින් ඇත් සේනාවේ පිටමතින්, අශ්ව සේනාවේ පිටමතින්, රථ සේනාවේ මුදුන් වලට පාදයන් තබලා රියන් 18ක් උස මහා ප්‍රාකාරයේ මුදුනට නැගලා සේනාව හැරෙන්නත් කලින් පින්වත්නි යොදුන් ගණනාවක් දුරට පෝරිසාදයා රජතුමාවත් අරගෙන දුවලා ඉවරයි. ඒ තරම් අයෝමේ කාය ශක්තියක්, මේ තරම් ආරෝහ පරිනාහ දේහ සම්පත්තිය මේ පෝරිසාදයට ලැබුණේ මොකක් නිසාද? එකත් අති විශේෂ කරුණක්. මේ තරම් උසස් කයක් පෝරිසාදයට පින්වත්නි ලැබුණේ පෙර කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී. ඒ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලා පිරිසකට කිරිබත් දන් දීලා ඒ කරපු ප්‍රාර්ථනාවේ ආනුභාවයෙන්ුයි මේ තරම් උසස් කාය සම්පත්තියක් පෝරිසාදයට ලැබුණේ. මහා බලයක්, මහා කාය ශක්තියක් පෝරිසාදයට තියෙන්නේ
අනේ කාරණාව නිසා. එනම කිරිබත් දන් දෙනවා කියන කාරණාවත් අති විශේෂ කරුණ. කිරිපිඩු පූජාවල් කිරිබත් දන්දී එම අති විශේෂ පූජාවල් හැටියට තමයි පිංගුතුනි අපේ ධර්මයේ සඳහන් කරන්නේ. දැන් පිංගුතුනි මේ පෝරිසාදයා රජතුමාව උරේ මත තබාගෙන වාත වේගින් දිව යනවා. මහා සේනාවට රජතුමාව බේරගන්න යන්න සූදානම් වෙනවත් කාලයක් තිබුණේ. පෝරිසාදයා හොයා ගන්නවත් බැරි මට්ටමට දුරට දැන් දිව ගොස් ඉවරයි. දැන් රජතුමා යනකොට නාල හිටපු හිසකෙස් නිසා හිසකෙස් වලින් වැටෙන ජලබින්දු පෝරිසාදයාගේ පිටට වැටෙනවා. පෝරිසාදයට අත්දැකීමක් තියෙනවා. අනිත් රජවරු පැහැරගෙන එනකොට ඔවුන් අඬනවා. හැබැයි පෝරිසාදයා එම කාරණාවම හිතට අරගෙන රජතුමාගෙන් අහනවා මහරජ මොකද ජම්බුද්දීපයටම රජකම් කළත් මොනතරම් අයෝමේ ශක්තියක් තමන්ට තිබුණත් මහරජ ඕනම කෙනෙක් මරණයට බයයි කියල මම දන්නවා. නුඹේ ඇඳීම නුඹේ දුකටම හේතුවෙන කරුණා. දැන් මේ පෝරිසාදය එහෙනම් හිතලා තියෙන්නේ මොකද්ද? පෝරිසාදය හිතන්නේ රජතුමා දැන් මරණයට බය වෙලා අඬනවා. පෝරිසාදය කියනවා මහරජ මට මතකයි නුඹ ළඟට කී දෙනෙක් නම් මරණ බයෙන් ඇවිල්ලා හිත හදාගෙන ගිහිල්ලා තියෙනවද? නුඹ ඒ තරමටම මිනිසුන්ගේ සිත් සදලා තියෙනවා මරණ බයින් බයටපත් වෙච්ච. ඒ කියන්නේ අපේ සුතුසෝම රජුරෝ මේ මරණ සතිය පිළිබඳව මිනිසුන්ට බණ කියලා තියෙනවා ඒ කාලේ. දැන් පෝරිසාදයා හිතන්නේ මේ දැන් මරණයට බය වෙලා අඬනවා. පෝරිසාදයා නින්දාවක් කරනවා මහරජ මරණය ගැන කොයිතරම් ගුණ වැයුවත් මැරෙන වෙලාවට ඕනම කෙනෙකුට ওই බයක් ඇති වෙනවා. නමුත් රජතුමා කියනවා පෝරිසාදය නුඹ හිතන දෙයක් නෙවෙයි මගේ හිතේ මේ තියෙන්නේ. සියල්ලම නැසෙන ලෝකේ මම පමණක් ඒකාන්ත වශයෙන් ඉන්නවා කියන එක මම කියන්නේ නෑ. නමුත් මගේ හිතේ මරණ බයට වඩා දැවෙන මහ බලවත් ගින්නක් තියෙනවා. ඒ තමයි මම මේ යන්නේ පොරොන්දුවක් කඩ කරලා යන ගමනක් නිසා. දැන් පෝරිසාදගේ හිත වෙනස් වුණා. පෝරිසාදයා දැන් මගින් යන ගමන් මේ කරුණ ටික අහගෙන ගිහිල්ලා නුගගහ ළඟට ගිහිල්ලා නුගගහ ළඟ රජතුමාව කරින් බස්සවලා රජතුමාගෙන් අහනවා රජතුමාව ගැට ගහලා මොකද මේ කතාව? මොකද ඔබගේ සිත දැවෙන පොරොන්දු කඩ කිරීම? ආන්ගේ වෙලාව කියනවා පෝරිසාදය මෙලොව වස්තුව අඹදරුවන් ඥාතීන් මේ රජ සැප සම්පත් මේ දේවල් අත්හරින්න වෙන බව මම කවදා හරි දවසක දන්නවා. ඒකාන්තයෙන්ම මට මේව පවත්වාගෙන යන්න බෑ. නමුත් මම මේ ශෝක කරන්නේ මගේ ධනයවත් වස්තුවවත් මගේ රාජ සම්පත්තියවත් මගේ දරුවන්වත් අඹුවවත් අත්හැරගන්න බැරුව නෙමෙයි. අද මගේ ජීවිතය මම පුදන්නේ මම අද මරණයට පත් වෙන්නේ මං වෙච්ච පොරොන්දුවක් කඩ කරලා. ආන් ඒකයි මට මරණයට වඩා බලවත් වේදනාවක් මගේ හිතේ තියෙන්නේ. පෝරිසාදය මම මරණයට බය කෙනෙක් නෙවෙයි. මට ඕන වෙලාවක මරණයට මුහුණ දෙන්න පුළුවන්. පින්වත්නි
සුතසෝම රජ්ජුරෝ කියල කියන්නේ අපේ මහබෝසතාණන් වහන්සේ නම් කල්ප ලක්ෂයක් පාරමිතා පුරපු පෝරිසාදයට මේ තරම් කායබලයක් තිබුණ නම් පිඟත ඔබ හිතල බලන්ඩ අසංක්‍ය 4ක් කල්ප ලක්ෂයක් තරම් අති දීර්ඝ කාලයක් පාරමිතා පුරපු සුතසෝම රජ්ජුරුවන්ට කොයි තරම් කායබලයක් මේ වෙනකොට තියේ නැද්ද. නමුත් සුතසෝම රජ්ජුරුව ප්‍රාණගත කරන්නේ. සුතසෝම රජ්ජුරුව කාටවත් හිංසා කරන්නේ නෑ. ආංගේ හික්මුණු බව නිසා පිංහති සුතසෝම රජ්ජුරුවෝ තමන්ගේ මේ කායික ශක්තිය සඟවාගෙන පෝරිසාදයාගේ දඩුවමට දැන් මේ මුහුණ දෙන්නේ සෝදානම් වන්නේ. හැබැයි ගුණධර්මවලින් පෝෂණය වෙච්ච අපේ මහබෝසතාණන් වහන්සේ මේ මොහොතේ බලවත් දුකකින් තැවෙනවා. මොකක්දේ දුක? පෝරිසාදයට කියනවා පෝරිසාදය යොදුන් 120ක් දුර ගෙවාගෙන මාව මුණගැහින්ද නන්ද කියලා බ්‍රාහ්මණයෙක් ආවා. ඔහු මගේ ළඟට ගාථා 4ක් අරගෙන ආවා. පෝරිසාදය නාන තොටේදී මට බ්‍රාහ්මණය මුණගැහෙච්ච මොහොතේ මට ඒ වෙලාවේ ගාථා 4 අහගන්න සුදුසු වෙලාවක් නොවෙන නිසා මං ඔහුට හෙට උදේම මගේ මාලිගාවට එන්න කියලා ආරාධනා කළා. මං නුඹ මට ඔය කියන එක ගාථාවකට ධනිය දෙමින් මං ඔය ගාථා 4 අහනව කියලා ඔහුට පොරොන්දුවක් වුණා. දැන් ඔහු හෙට මගේ වචනය අහල මාලිගාවට එවි. නමුත් මාලිගාවේ හෙට උදේ වෙනකොට මම නැති නිසා ඔහු තැවි. නමුත් මං ඔහුට පොරොන්දුවක් වුණා හෙට මං ඉන්නවා කියලා. ආන්ගේ පොරොන්දුව කඩ කරන්න ලැබිච්ච එක ගැන තමයි මට තියෙන එකම දුක. දැන් ඔන්න පෝරිසාදයාගේ හිත දැන් ටිකින් ටික වෙනස් වෙනවා. පෝරිසාදයා සුතසෝම රජුණන්ගේ මේ ගුණධර්ම ගැන අහලා පෝරිසාදයාගේ හිත තව ටිකක් නැමිනවා. ඒ වෙලාවේ පෝරිසාදයා රජතුමාට කියනවා දැන් මා කුමක් කරන්න ඕනද? මමත් මේ පොරොන්දුවක් ඉටු කරන්න යන්නේ මහරජ. නුඹගේ ජීවිතය ගලවන්න මම උත්සාහ කළත් නමුත් මේ රුක්ෂ දෙවියෝ මට ඒකට ඉඩක් දෙන්නේ නැහැ. රුක්ෂ දෙවියෝ නුඹේ ජීවිතයත් මගෙන් ඉල්ලනවා. මට නුඹව මේ ගහට බිලි පූජාවක් හැටියට දෙන්නට වෙනවා. හැබැයි දැන් පෝරිසාදයාගේ හිත තව තවත් තැවෙනවා. රජතුමාත් මේ කරන්න යන්නේ මම වගේම කටයුත්ත. ඔහුගේ හිතත් බලවත් ගින්නකින් දැවෙන බව පෝරිසාදයාගේ හිතට දැනුණා. හිත හදාගන්න බැරි වුණා. පෝරිසාදයා රජතුමාට කියනවා මහරජ මේ තරම් මහන්සියෙන් අල්ලගෙන ආපු නුඹව මන් දැන් කොහොමද අත්හරින්නේ? ඒ වෙලාව සුතසෝම රජුරෝ පෝරිසාදයට කියනවා පෝරිසාදය නුඹ මගේ වචනේ විශ්වාස කරනවා නම් මට එක දවසක ජීවිත දානයක් දෙන්න. මම මගේ පොරොන්දුව ඉටු කරලා නුඹටත් පොරොන්දු වෙලා යන විදියටම මම සතාහර ගාථා 4 අහලා ඒ සතාරහ ගාථා අහගෙන ඔහුට කිව් පරිදි පඳුරු දීලා මං නන්ද බ්‍රාහ්මණයට පොරොන්දු ඉටු කරලා මං නැවතත් මේ නුගරුක්ෂේ ළඟටම නුඹට ජීවිතය පොදන්නේ කාන්තේ මෙනව එක විශ්වාසයි. පුළුවන් නම් මට එක මොහොතක් මේ පොරොන්දු ඉටු කරන්න යන්න අවසර දෙන්න. පෝරිසාදයා මදක් කල්පනා කරලා රජතුමාගෙන් පොරොන්දුවක් ගත්තා.
පෝරිසාදය දැන් තීරණය කළා අක්කමැත්තෙන් වුවද හොඳයි මහරජ මන් නුඹව නිදහස් කරන්න. නුඹ ගිහිල්ලා ගාථාවල් ටික අහලා නැවතත් මාකාරා ඒ කියලම බලාපොරොත්තු වෙනවා. හැබැයි පෝරිසාදය හිතින් හිතනවා මොහුත් රජෙක්ති. මොහුත් මොහුගේ ජීවිතයට බොහෝ ආසා ඇති. හැබැයි රජු එනවද රජු නොවෙනවද කියන කාරණාව මං හරියට දන්නේ නෑ. ආවා හෝ වේවා නොවාවා හෝ වේවා ආවොත් මොහුව මරලමම් බිලි පූජාව කරනවා. මොහුනාවොත් මමත් රජෙක් මම රුක්ෂ දෙවියට මේ සියක් රජවරුන්ගේ අතරින් මමත් රජෙක් නිසා 101වෙනි රජතුමා හැටියට මම මේ නුගුරුක්ෂයේ දෙවියට මගේ ජීවිත දානය දෙනවා. දැන් පෝරිසාදය හිමි හිත හදාගෙන රජතුමාව බැඳලා තිබිච්ච බැමි වලින් නිදහස් කළා. දැන් රජතුමා නැවතත් රාජ්‍යය කරා යනවා. අපි එමනම් බලමු ලබන සතිය දේශනාවේදී රජතුමා පොරොන්දු වෙච්ච පරිදි නැවත පෝරිසාදයාගේ ළඟට එයිවිද? රජතුමා පෝරිසාදයා වෙනුවෙන් ඉච්ච පොරොන්දුව ඒකාන්තයෙන් ඉටු කරයිද? පෝරිසාදයා රජතුමාව මරයිද? කොහොමද 101 වෙනි රජතුමාව පෝරිසාදයා සම්පූර්ණ කරන්න කියන කාරණාව අපි ලබන සතිය දේශනාවේදී තව ටිකක් දැනගමු. කාලය අවසන් වෙලා තියෙන නිසා අදට මේ දේශනාව අපි නිමාවට පත් කරනවා. එමනම් අද මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව තුළින් දේශනා කරවන්නට දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ මාතර මැද්දවත්ත යටියන පාර කාට්ටුගේ වත්ත නොම්බර 56/14 නිවසේ පදිංචි PRB ස්වර්ණලතා මහත්මිය තුළු පවුලේ පින්වත් පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා 2020 10 වෙනි මාසේ 20 වන දිනට 69 වන ජන්මදිනය සහ තමන්ගේ යෙහෙළියක් වන 2020 10 වෙනි මාසේ 20 වන දිනට 53 වෙනි ජන්මදිනය සමරන මාලනී මහත්මියගේ ජන්මදිනයේ දෙන නිසා ඒ දෙපළටම ආශිර්වාදය කරගනිමින් අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. එහෙමනම් 69 වන ජන්මදිනය සමරන ස්වර්ණලතා මහත්මියටත් 53 වන ජන්මදිනය සමරන මාලනී මහත්මියටත් මේ උතුම් සද්ධර්ම දානමේ මහපිනින් නිදුක් බව නිරෝගී බව සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා. මේ කරගත්තා වූ සීල කුසල ධර්මයන්ගේ බලයෙන් තවත් මෙවැනි මහ පුණ්‍ය කර්ම කරන්නට ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා. රැස් කරගත්තා වූ අනන්ත කුසල ධර්මී ආනුභාවයෙන් ඔවුන්ගේ සීල යහපත් බලාපොරොත්තු පැතුමන් ඒකාන්ත වශයෙන් ඉටු කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරන ගමන් ඔවුන් හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ආශිර්වාදේ කරනවා. එවැගේම මීට වසර 22කට පෙර මිය ගිය PRB අමරදාස පියාණන්ට වසර 4කට පෙර මිය ගිය ප්‍රේමවති ලොකුගලප්පත්ති මෑණියන්ට වසර 7කට පෙර මිය ගිය PRB සෝමලතා ආදරණීය නැගණියටත් වසර 22කට පෙර මිය ගිය සිරිපාල ලොකුගලප්පත්ති සොහොයුරාටත් වසර 9කට පෙර මිය ගිය WT අමරදාස සොහොයුරාණන්ටත් ඒ ඇතුළු කොට සංසාරගත මිය පරලෝකීය සියලු මීගේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටම මෙපින් බලයෙන් භවගාමී ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධිකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි සාදු
සාදු සාදු කියා අපි ප්‍රාර්ථනා කරගමු. එවගේම රැස් කරගත්තා වූ සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් සුජීවත්ව සිටින හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ගමන්ම එවගේම දේශකයාණන් වහන්සේ වන අපටත් නෙත් ගුවන් විදුලියේ සභාපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඒ හැම දිනාටමත් සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් ඉටු කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ වෙලාවේ අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රැස් කරගත්තා වූ සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් භාග්‍යවතුන් වහන්සේගේ මෙවන් ගාම්භීර ධර්මයක් අඩුවක් පාඩුවක් නැතුව අපට උගන්වන මාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන්න් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. මා මේ ලෝකෙට බිහි කරපු මෑණියන්ටත් මියගිය පියාණන්ටත් පින් අනුමෝදන් වේවා. පැවිදි කරපු මාගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේටත් පින් අනුමෝදන් වේවා. සම්බුද්ධ ශාසනේ ශාසනික ගමනකට මට මග විවර කරලා දුන්නු කල්යාණ මිත්‍ර සත්පුරුෂ හැම දිනාටමත් පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.